උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය පුනරීක්ෂණ වැඩසටහන හා සම්බන්ධ වන සියලු දෙනාටම ගුරුගෙදර අධ්‍යාපන වැඩසටහන තුලින් අපි අද එක් නිපුණතාවයක් පුනරීක්ෂණය කරන්න බලාපොරොත්තු වෙනවා. මේ දරුවන් මේ වැඩසටහන හා සම්බන්ධ වෙලා මේ මාතෘකාවට අදාළ ඒ අභ්‍යාසවල හොඳින් නිරත වෙලා අවශ්‍ය දැනුම ලබා ගන්නවා ඇතැයි මා විශ්වාස කරනවා. අද අපි ආවරණය කරන්න බලාපොරොත්තු වෙන්නේ නිපුණතාව 11 නිෂ්පාදිත බෙදා හැරීම සඳහා වෙළඳාම දායක වන අයුරු විමසයි. ඒ 11 වෙනි නිපුණතාව අපි පුනරීක්ෂණය කරනවා අද දරුවන් එක්ක. මේ නිපුණතා මට්ටම් 7කින් සමන්විතයි. එහි පළවෙනි නිපුණතා මට්ටම 11.1 වෙළඳාමේ ප්‍රභේද පිළිබඳව විමසයි. වෙළඳාමේ ප්‍රභේද පිළිබඳව අපි මේ කොටසින් සාකච්ඡා කරනවා. වෙළඳාමේ ප්‍රභේද දරුවන් අවධානය යොමු කරන්න. අපි වෙළඳාම ප්‍රධාන කොටස් දෙකකට බෙදලා කතා කරනවා. ඒ දේශීය වෙළඳාම, ඒ වගේම දරුවනි විදේශීය වෙළඳාම. රට අභ්‍යන්තරයේ සිදුවන වෙළඳාම දේශීය වෙළඳාම. අපි කොටස් දෙකකට බෙදනවා. සිල්ලර වෙළඳාම, ඒ වගේම තොග වෙළඳාම. රටවල් අතර සිදුවන වෙළඳාම විදේශීය වෙළඳාම. ඒ වෙළඳාම අපි කොටස් වලට බෙදනවා. ආනයන වෙළඳාම, ඒ වගේම අපනයන වෙළඳාම. ඒ ප්‍රභේද අපි වෙළඳාමේ දේශීය විදේශීය වෙළඳාම සිල්ලර තොග විදේශීය ආනයන අපනයන වශයෙන් මෙතනදී පැහැදිලි කරා. අපි මේ කොටස් වෙනම ඉදිරි නිපුණතා මට්ටම් වලදී ප්‍රශ්නාකාරයෙන් දරුවන් එක්ක සාකච්ඡා කරනවා. බෙදා හැරීමේ මාර්ග. අපි නිෂ්පාදිතයා පාරිභෝගිකයා අතට පත් කරන ක්‍රියාදාමය බෙදා හැරීමේ මාර්ග කියලා කතා කරනවා. එතනදී දරුවන්ගේ අවධානය මම යොමු කරනවා පාරිභෝගික භාණ්ඩ බෙදා හැරීම කෙරෙහි. බලන්න මේ සටහන දිහාව. නිෂ්පාදකයා නිෂ්පාදනය කරලා තියෙන භාණ්ඩ ඍජුවම පාරිභෝගිකයා අතට පත් කරන අවස්ථා තියෙනවා. විශේෂයෙන් පළතුරු, එළවලු, බිත්තර, කිරි වගේ දේවල් නිෂ්පාදකයා පාරිභෝගිකයාට ඍජුවම ලබා දෙනවා. එහෙම නැත්නම් දරුවනේ නිෂ්පාදකයා සිල්ලර වෙළෙන්දා මගින් ඒවා පාරිභෝගිකයාට ලබා දෙනවා. එහෙම නැත්නම් අතරමැදියන් ලෙස තොග වෙළෙන්දා හා සිල්ලර වෙළෙන්දා සම්බන්ධ වෙන්න පුළුවන්. නිෂ්පාදකයා තොග වෙළෙන්දා සිල්ලර වෙළෙන්දා මගින් පාරිභෝගිකයාට ලබා දෙනවා. හතරවෙනි අවස්ථාවේ දක්වලා තියෙනවා නිෂ්පාදකයා නියෝජිතයින් තොග වෙළෙන්දා සිල්ලර වෙළෙන්දා ඊට පස්සේ පාරිභෝගිකයා අතරපත් වීම. මෙතනදී සිල්ලර වෙළෙන්දන් තොග වෙළෙන්දන් ඒ වගේම නියෝජිතයන් මේ බෙදා හැරීමේ මාර්ගයේදී අතරමැදියන් ලෙස සම්බන්ධ වෙනවා. දරුවන් අවධානය යොමු කරන්න. නියෝජිතයින් වර්ග. අපි නියෝජිතයින් කියලා කියන්නේ කවුද? අපි නියෝජිතයන් කියලා කියන්නේ ප්‍රධානියා වෙනුවෙන් සේවය සැලසෙන පාර්ශව. ප්‍රධානියා වෙනුවෙන් සේවය සැලසෙන පාර්ශව අපි කියනවා නියෝජිතයන්. එයාට ඒ නියෝජිත කාර්යයේ නිරත වීම නිසා ප්‍රධානියාගෙන් ලැබෙනවා කොමිස්. ඒ කටයුතු වල නිරත වෙන ඒගොල්ලන්ට කොමිස් ලබා ගන්න පුළුවන්. ඒ හිමවන ප්‍රතිලාභය. නියෝජිතයින් වර්ග
කොමිස් නියෝජිතයා කියන්නේ ප්‍රධානියාට වාසිදායක වන ආකාරයට කටයුතු කරනවා. ප්‍රධානියාගේ භාණ්ඩ විකිණීම සහ මිලදී ගැනීම සිදු කරනවා. බ්‍රෝකර්වරු අපි තරවකරුවන් කියලා කතා කරනවා. ඒ කියන්නේ දරුවනි ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් යන දෙපාර්ශ්වය සම්මුඛ කරලා වෙළඳ ගනුදෙනුවක් සිදු කරන්න කටයුතු කරන පාර්ශ්වය. එයා ඒ කරන කාර්ය වෙනුවෙන් ගැනුම්කරුගෙන් එහෙම නැත්නම් විකුණුම්කරුගෙන් ගාස්තු අය කරගන්න. එහෙම නැත්නම් ඒ දෙපාර්ශ්වයෙන්ම වුණත් එයා ගාස්තු අය කරගන්න පුළුවන්. බ්‍රෝකර්වරු සාධකයා නියෝජිතයන් අතර බලතල වැඩිම නියෝජිතයා. දරුවනි ප්‍රධානියාගේ භාණ්ඩ එමෙතන ප්‍රධානියා වෙනුවෙන් ඒ විකිණීම සහ මිලදී ගැනීමේ කටයුතු කරන්නේ නියෝජිතයා එයාගේ නමින් නියෝජිතයාගේ නමින්. ඒ නිසා අපි එයාට කියනවා බලතල වැඩි නියෝජිතයෙක්. අපි යා කියනවා සාධකයා. කැපකරු නියෝජිතයා. ප්‍රධානියාගේ භාණ්ඩ විකිණීම ණයට සිදු කරනවා. ඒ ණයට විකුණපු භාණ්ඩවලට අදාළ මුදල් එකතු කර දීමේ වගකීමත් මේ නියෝජිතයාට පැවරෙනවා. අපි කියනවා දරුවනේ නියෝජිතයා කැපකරු නියෝජිතයා. මෙතනදී යට අර සාමාන්‍ය කොමිස් මුදලට අමතර කොමිස් මුදලක් ලැබෙනවා. අපි කියනවා එය කැපකරු කොමිස් කියලා. දරුවන් අවධානය යොමු කරන්න. වෙන්දේසිකරු ප්‍රසිද්ධ වෙන්දේසියේ ප්‍රධානියාගේ භාණ්ඩ විකිණීම සිදු කරනවා. ඒතර වෙන්දේසියට පැමිණි ඒ පාර්ශවයන් ගැනුම්කරුවන් අතර මිල තරඟයක් ඇති වෙනවා. ඒක විවෘත ඒ වගේම වාචික මිල තරඟයක්. එතනදී ඉහළ ලන්සෝ ඉදිරිපත් කරපු පාර්ශවයට භාණ්ඩ විකිණීම සිදු කරනවා වෙන්දේසිකරු විසින්. ඒ වෙනුවෙන් යාට ගාස්තු හිමි වෙනවා. ප්‍රසිද්ධ වෙන්දේසියේ භාණ්ඩ විකුණන්න කටයුතු කරන කෙනා වෙන්දේසිකරු. මම දරුවන් එක්ක නියෝජිතයින් වර්ග 5ක් කොමිස් නියෝජිතයා, බ්‍රෝකර්වරු, සාධකයා, කැපකරු නියෝජිතයා, ඒ වගේම වෙන්දේසිකරු ගැන සාකච්ඡා කළා. දරුවන්ට පැහැදිලි ඇති මේ නියෝජිතින් වර්ග. අපි අභ්‍යාස එක වෙත දරුවන්ගේ අවධානය යොමු කරනවා. භාණ්ඩ හෝ සේවාවල අයිතිය මාරුවීමක් සහිතව සිදුවන මිලට ගැනීම හා විකිණීම හිස්තැනක් ලෙස හැඳින්වෙන අතර මෙම කටයුතු වල නිරත වන තැනැත්තා හිස්තැනක් ලෙස හැඳින්වේ. අපට භාණ්ඩ හෝ සේවාවල අයිතිය මාරුවීමක් සහිතව සිදුවන මිලට ගැනීම හා විකිණීම වෙළඳාම ලෙස හැඳින්වෙන අතර මෙම කටයුතු වල නිරත වන තැනැත්තා වෙළෙන්දා ලෙස හැඳින්වේ. ලකුණු භාගය ගානේ එතනට ලකුණු 1ක් හිමි වෙනවා. ප්‍රධානියා වෙනුවෙන් භාණ්ඩ හිස්තැන බලමු. ප්‍රධානියා වෙනුවෙන් භාණ්ඩ මිලදී ගැනීමේදී හෝ විකිණීමේදී එම ගනුදෙනු තම පෞද්ගලික නමින්ම සිදු කරනු ලබන නියෝජිතයා සාධකයා ලෙස හැඳින්වෙන අතර මම කිව්වා බලතල වැඩි නියෝජිතේ විකුණනු ලබන භාණ්ඩ වෙනුවෙන් හිස්තැන අප බලමු. විකුණනු ලබන භාණ්ඩ වෙනුවෙන් විවෘතව හා වාචිකව ඉහළ මිල ගණන් ඉදිරිපත් කළ ගැනුම්කරුවන්ට ප්‍රධානියාගේ භාණ්ඩ අලෙවි කරමින් එම කටයුතු සම්බන්ධීකරණය කරනු ලබන පාර්ශවය වෙන්දේසිකරු. අපි නියෝජිතයන් වර්ග යටතේ කතා කරපු කොටස් වලින් නිර්මාණය වෙච්ච ප්‍රශ්නයක්. එතනටත් ආයන්න කොටසටත් එක ලකුණක් ලකුණු භාගය ගානේ ඒ
ආයන්න සම්පූර්ණ කොටසට ලකුණු දෙකක් දරුවන්ට ලබා ගන්න පුළුවන්. බලන්න ඔබට ඉදිරිපත් වෙන විභාග ප්‍රශ්න පත්‍රයක මෙවැනි ප්‍රශ්න ඉදිරිපත් වුණාම මේ විදිහට පිළිතුරු සපයලා දරුවන්ට ලකුණු ලබා ගන්න අවස්ථාව ලැබෙනවා. පැහැදිලි. අභ්‍යාස 2. වෙළඳ කටයුතු හා සම්බන්ධ අතරමැදියන් සඳහන් කරන්න. ලකුණු 2. වෙළඳ කටයුතු හා සම්බන්ධ අතරමැදියන්. 1. තොග වෙළෙන්දා. 2. සිල්ලර වෙළෙන්දා. 3. නියෝජිතයා. නැත්නම් නියෝජිතයන් කිව්වත් ප්‍රශ්නයක් නැහැ. වෙළඳ කටයුතු හා සම්බන්ධ අතරමැදියන්. අපි ප්‍රධාන අතරමැදියන් පාර්ශ්ව තුනක් කතා කරනවා. ඒ තොග වෙළෙන්දා, සිල්ලර වෙළෙන්දා, නියෝජිතයා. දරුවන්ට ලකුණු 2ක් හිමි වෙනවා. අභ්‍යාස 3. වෙළඳාම සඳහා අතරමැදියන් යොදා ගැනීමේ අවාසි 2ක් සඳහන් කරන්න. අපි අතරමැදියන් පාර්ශ්ව 3ක් කතා කරා. දරුවනි, මේ වෙළඳාම සඳහා අතරමැදියන් යොදා ගැනීමේ අවාසි 2ක් අපිට කියනවා සඳහන් කරන්න කියලා. අතරමැදියන් යොදාගත්තම තියෙන අවාසි මොනවද? දරුවන් මතක් කරන්න. අතරමැදියන් යොදා ගැනීමේ වාසිත් තියෙනවා. අපින් ප්‍රශ්නය අහන්නේ අවාසි 2ක් සඳහන් කරන්න. 1. වෙළඳපළේ අනවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇතිවිය හැකි වීම. මොකද දරුවනි, මේ අතරමැදියන්ගේ යම් යම් ක්‍රියාකලාපයන් නිසා අනවශ්‍ය භාණ්ඩ හිඟයක් නිර්මාණය වෙන්න පුළුවන්. ඒක අවාසියක්. ඒ වගේම භාණ්ඩවල මිල ගණන් ඉහළ යන්න පුළුවන්. එයත් අපි දකිනවා අතරමැදියන් යොදා ගැනීමේ අවාසිදායක තත්වයක් වශයෙන්. ලකුණු 2ක්. එකකට එක ලකුණු ගන්න. නිපුණතා මට්ටම 11.2. සිල්ලර වෙළඳාම සිදුවන ආකාරය විමසයි. අපි බලමු. සිල්ලර වෙළඳාම සිදුවන ආකාරය විමසයි. ඒ අර්ථයේ අභ්‍යාස 4 ඉදිරිපත් වෙලා තියෙනවා. අවසාන පාරිභෝගිකයාට භාණ්ඩ හිස්තැන සිල්ලර වෙළඳාම ලෙස හැඳින්වෙන අතර මෙම වෙළඳ කටයුතු වල නිරත වන වෙළෙන්දා නිෂ්පාදකයාගේ නව නිෂ්පාදිත හිස්තැනක් හඳුන්වා දීම සිදු කරයි. පළවෙනි හිස්තැන අවසාන පාරිභෝගිකයාට භාණ්ඩ විකිණීම. සිල්ලර වෙළඳාම ලෙස හැඳින්වෙන අතර මෙම වෙළඳ කටයුතු වල නිරත වන වෙළෙන්දා නිෂ්පාදකයාගේ නව නිෂ්පාදිත පාරිභෝගිකයාට හඳුන්වා දීම සිදු කරයි. ලකුණු භාගය ගානේ 1 ලකුණක් හිමි වෙනවා. ආයන්න එක් වර්ගයකට අයත් භාණ්ඩ අලෙවි කරන අතර එහි ශාඛා විවිධ ප්‍රදේශවල පිහිටුවා තිබෙන වෙළඳ සැල්. අපි මොන වෙළඳ සැල් කියලාද කතා කරන්නේ? එක් වර්ගයකට අයත් භාණ්ඩ අලෙවි කරන අතර එහි ශාඛා විවිධ ප්‍රදේශවල පිහිටුවා තිබෙන වෙළඳ සැල්. අපි නානාංශ වෙළඳ සැල් කියලා කියනවා. හැඳින්වෙන අතර එකම ස්ථානයක විවිධ අංශ යටතේ භාණ්ඩ පන්ති කිහිපයක් අලෙවි කිරීම සඳහා සංවිධානීය වූ වෙළඳ සැල්. දරුවන් මතක් කරන්න. අපි කියනවා ආංශික වෙළඳ සැල් කියලා. එකකට ලකුණු භාගය ගානේ දරුවන්ට එතනටත් 1 ලකුණක් විතර. ආයන්න කොටසට 1 ලකුණයි, ආයන්න කොටසට 1 ලකුණයි. ලකුණු 2ක් හිමි කරගන්න පුළුවන්. පැහැදිලි? අභ්‍යාස 5 බලන්න. නව තාක්ෂණය භාවිත කරමින් සිල්ලර වෙළඳ සැල් වර්තමානී ක්‍රියාත්මක වේ. ඔව්, අද සිල්ලර වෙළඳ සැල් ක්‍රියාත්මක වෙන්නේ තාක්ෂණය භාවිතා කරලා.
ඔබ ප්‍රායෝගිකව දකිනවා මේ தත්ත්වය. මිසී නව තාක්ෂණීය භාවිත කරන අවස්ථා 4ක් සඳහන් කරන්න. ලකුණු දෙකක ප්‍රශ්නයක්. අපි බලමු උත්තර. මිල සටහන් කිරීම. ඒ කියන්නේ අද මිල සටහන් කරන්න මෙන්න මේ වගේ නව තාක්ෂණය පාවිච්චි කරනවා. මිල දර්ශන ඩිජිටල් ක්‍රමයට පවත්වාගෙන යනවා. තීරු සංකේත ක්‍රමය අපි බාකෝඩ්ස් කතා කරනවා. අද භාණ්ඩවල තීරු සංකේත ක්‍රමය දක්න ලැබෙනවා. මේවා ඒ ව්‍යාපාරික කටයුතු නිසි පරිදි පවත්වාගෙන යන්න පහසුවක්. කිරුම් මිනුම් ක්‍රම අද තාක්ෂණික කිරුම් මිනුම් ක්‍රම එහෙම නැත්නම් උපකරණ පාවිච්චි කරනවා සිල්ලර වෙළඳසැල් ඒ වගේම ගෙවීම් ක්‍රම ණයපත් ඒ වගේම දරුවනි හරපත් වගේ දේවල් අපිට සඳහන් කරන්න පුළුවන්. තව ඊට අමතරව ඔය නිරීක්ෂණ ක්‍රම CCTV කැමරා වගේ දේවල් අපිට මෙතනදී එකකට ලකුණු භාගය ගානේ අවස්ථා 4ට දරුවන්ට ලැබෙනවා ලකුණු 2ක්. අභ්‍යාස 6. සිල්ලර වෙළඳාමේ ලක්ෂණ 2ක් ලියන්න. බලන්න. පේපර් එකේ මේ වගේ ප්‍රශ්නයක් ඉදිරිපත් වුණාම සිල්ලර වෙළඳාමේ ලක්ෂණ 2ක් ලියන්න. ලකුණු 2ක් දරුවන්ට. එකකට එක ලකුණ ගන්න. අවසාන පරිභෝජනයේ සඳහා භාණ්ඩ හෝ සේවා අලෙවි කිරීම. එක ලක්ෂණ. 2 විවිධ වර්ගයේ භාණ්ඩ රැසක් අලවිය සඳහා ඉදිරිපත් කිරීම. තවත් ලක්ෂණ තියෙනවා. මෙතනදී ඔය ණය පහසුකම් සැලසීම වගේ දේවල්. අපිට ලක්ෂණ 2ක් ලියන්න කියලා තියෙනවා. දරුවන් ඒ විදිහට පිළිතුරු සැපයීමෙන් දරුවන්ට ලකුණු 2ක් ලබා ගන්න පුළුවන්. නිපුණතා මට්ටම 11.3. දරුවන්ගේ අවධානය අපි තොග වෙළඳාම සිදුවන ආකාරය විමසයි කියන කොටසට රැගෙන යනවා. බලන්න. අපි එතනදී අභ්‍යාස අංක 7 කතා කරනවා යටතේ. ඒ නිපුණතා මට්ටම යටතේ. අදාළ ඉංග්‍රීසි ඵලයන් ළඟා කරගන්න. තොග වෙළඳාගෙන් නිෂ්පාදකයාට ඉටුවන සේවා 2ක් සඳහන් කරන්න. දරුවන් අවධානය යොමු කරන්න. තොග වෙළඳාගෙන් නිෂ්පාදකයාට ඉටුවන සේවා 2ක් සඳහන් කරන්න. ලකුණු 2. නිෂ්පාදකයාගේ නිෂ්පාදිත තොග වශයෙන් ලබා ගැනීම. දරුවන් දන්නවා. නිෂ්පාදකයෝ නිපදවන නිෂ්පාදිත එළවලු ධාන්‍ය වර්ග හා වෙනත් නිෂ්පාදිත තොග වශයෙන් කවුද ලබා ගන්නේ? තොග වෙළෙන්දා. ඒක නිෂ්පාදකයට වාසියක්. නිෂ්පාදකයට සිය කටයුතු නිෂ්පාදනය වෙනුවෙන් පමණක් යොමු කරන්න පුළුවන් මේ නිසා. නිෂ්පාදකයාට විවිධ සේවාවන් සැපයීම. උදාහරණයක් ඔය ණය පහසුකම් නිෂ්පාදන කටයුතු කරගෙන යන්නේ. සමහර අවස්ථාවලදී උපදෙස් සැපයීම වගේ දේවල් තොග වෙළෙන්දා නිෂ්පාදකයට ඉටුවන කරලා දෙනවා. ඒ නිසා අපි ඒ කරුණු දෙකකට එක ලකුණ ගානේ දරුවන්ට ලකුණු 2ක් ලබා ගන්න අවස්ථාව ලැබෙනවා. අභ්‍යාස 8. දරුවන් අවධානය යොමු කරන්න. තොග වෙළෙන්දාගේ කාර්ය 4ක් සඳහන් කරන්න. මොකද බෙදා හැරීමේ ක්‍රියාදාමයේ තුල වැඩි හැකියාවක් තියෙන අතරමැදියෙක් තමයි තොග වෙළෙන්දා. අපි තොග වෙළෙන්දාගේ කාර්ය 4ක්. ලකුණු 2ක් අපිට ගන්න පුළුවන්. එකකට ලකුණු භාගය ගානේ. මිලට ගැනීම හා විකිණීම. කියන්නේ තොග වෙළෙන්දා. ද්‍රව්‍ය මිලට ගන්නවා භාණ්ඩ වගේම විකිණීමේ කටයුතු සිදු කරනවා. නිෂ්පාදකයාගෙන් මිලට අරගෙන සිල්ලර වෙළෙන්දට විකිණීම. 2. ගබඩා කිරීම. ඒ කියන්නේ වෙළඳපළට අවශ්‍ය වෙලාවට භාණ්ඩ නිකුත් කරන තෙක්
ඒවා ආරක්ෂා කිරීමේ ප්‍රධාන වගකීම තොග වෙලෙන්ද ඉටු කරනවා. අවදානම් දැරීම. ඔය ගබඩා කරලා තියෙන වෙලාවට භාණ්ඩ මිල අඩු වුණොත් ලොකු අවදානමක්. භාණ්ඩ වලට යම් යම් හානි වෙන්න පුළුවන්. එවන් අවදානම් දැරීමක් තොග වෙලෙන්දා සිදු කරනවා. එයාගේ කාර්යය. ප්‍රවර්ධනය. දරුවනි. නිෂ්පාදකයා නිපදවන භාණ්ඩ පාරිභෝගිකයාට හඳුන්වා දීම සිදු කරන්නේ ඒ කාර්ය වගකීම බාරගන්නේ තොග වෙලෙන්දා. ලස්සන ප්‍රචාරණ දැන්වීම සකස් කරලා විවිධ ක්‍රම උපයෝගී කරගෙන පාරිභෝගිකයා දැනුවත් කරන්න තොග වෙලෙන්ද කටයුතු කරනවා. එතකොට ලකුණු දෙකක් දරුවන්ට මේ ප්‍රශ්නෙට උත්තර ලිවම ගන්න පුළුවන්. එක කරුණකට ලකුණු භාගය ගන්න. බලන්න අපිට කොච්චර පහසුවෙන් විෂය කරුණු නිවැරදිව දන්නවා නම් ලකුණු රැස් කරගන්න පුළුවන්ද? එතකොට අපිට බලාපොරොත්තු වෙන විභාග ප්‍රතිඵලයට යන්න පුළුවන් අපේ දරුවන්ට. අන්න එතකොට අපේ දරුවන්ට අනාගතය සාර්ථක කරගන්න අවස්ථාව ලැබෙනවා. මේ වැඩසටහන් වල බලාපොරොත්තු වේ. ඔබ මේ කරුණු ගැන හොඳට අධ්‍යයනය කරන්න විභාග ප්‍රශ්න ඉදිරිපත් වෙනවා මේ ආකාරයෙන් අපේ දරුවන්ට. අභ්‍යාස 9. පහත සඳහන් ප්‍රකාශවල සත්‍ය අසත්‍යතාව සඳහන් කරන්න. සත්‍යද අසත්‍යද? සිල්ලර වෙළඳාම හා තොග වෙළඳාම අතර වෙනස තීරණය කිරීමේදී සැලකිල්ලට ගනු ලබන ප්‍රධාන සාධකය දැනුම්කරුගේ චේතනාව. සත්‍යද අසත්‍යද? දරුවන් තීරණය කළා තියෙනවා දැන්. සත්‍යයි. ප්‍රධාන සාධකය ගැනුම්කරුගේ චේතනාව. 2. තොග වෙළෙන්දාගෙන් සේවා සැපයෙන්නේ නිෂ්පාදකයාට පමණි. දරුවන් තීරණය කරන්න උත්තරය. ඒක අසත්‍යයි. මොකද තොග වෙළෙන්දාගෙන් නිෂ්පාදකයාට සේවා සැපේනවා. ඒ වගේම සිල්ලර වෙළෙන්දට සේවා සැපේනවා. ඒ වගේම දරුවනි පාරිභෝගිකයාට සේවා ලැබලා දෙනවා. නිසා මේ ප්‍රකාශය අසත්‍යයි. ලකුණු දෙකක් එකකට ලකුණු එක ගානේ දරුවන්ට ලැබෙනවා. මේ වගේ ප්‍රශ්න විභාගයට ඉදිරිපත් වෙනවා. විෂය කරුණු අපිට මේ තැන්වලදී නිවැරදිව පාවිච්චි කළොත් මේ ලකුණු රැස් කරගන්න එක අපහසු වෙන්නේ නැහැ. මම දැන් නිපුණතා මට්ටම් 3ක් දරුවන් එක්ක සාකච්ඡා කළා. දැන් 4 වෙනි නිපුණතා මට්ටමට අවධානය යොමු කරනවා. විදේශ වෙළඳාම හා ඒ ආශ්‍රිත ප්‍රතිලාභ ඒ වගේම බාධක විමසයි. 4 වෙනි නිපුණතා මට්ටම විදේශ වෙළඳාම වෙත අවධානය යොමු කරනවා. බලන්න දරුවන්. විදේශ වෙළඳාම සඳහා පදනම් වෙලා තියෙන සාධක ඔබේ මතකය අවදි කරන්න. සාපේක්ෂ පිරිවැය වාසිය, භාණ්ඩ ප්‍රවර්ධනය, ස්වභාවික සම්පත් බෙදී යාමේ විෂමතාව, වෙළඳ බාධක අවම වීම. අපි සාපේක්ෂ පිරිවැය වාසිය අපිට සාපේක්ෂව වාසි මොකක්ද? භාණ්ඩ මෙරට නිපදවන එකද? එහෙම නැත්නම් විදේශ රටකින් ආනයනය කරන එකද? එහෙම වාසි දෙක කරන්නේ. දැන් වාසි නම් ආනයනය කරන්න. මෙරට නිපදවනවට වඩා. මෙරට නිපදවීම වාසි නම් ඒවා නිපදවලා අපනයනය කරන්න. සාපේක්ෂ පිරිවැය වාසි. භාණ්ඩ ප්‍රවර්ධනය කියන්නේ පාරිභෝගිකයන් දැනුවත් කරන්න අනුගමනය කරන ප්‍රවර්ධන ක්‍රමවේද. ඇතැම් භාණ්ඩ ප්‍රවර්ධනය කරන්න ලෝකයේ ඇතැම් රටවල් විවිධ තාක්ෂණික ක්‍රම යොදාගෙන පුළුල් ප්‍රවර්ධනයක් සිදු කරනවා. එතකොට මේ භාණ්ඩ වල අලෙවිය වැඩි වෙනවා. ඒවට ඉල්ලුම වැඩි වෙන නිසා විදේශ වෙළඳාම පදනමක් ලෙස
විදේශ වෙළඳාමට අපිට කතා කරන්න පුළුවන්. ස්වභාවික සම්පත් බෙදී යාමේ විෂමතාව. රටවල් අතර සම්පත් බෙදී යාමේ විෂමතාව. නෑ ලෝකයේ හැම රටකටම සම්පත් එක හා සමානව ලැබිලා නැහැ. ඒවා විෂමයි. අන්න ඒ නිසා දැන් ලංකාව තේ. අන්න ඒ නිසා විදේශ වෙළඳාම පදනම් වෙලා තියෙනවා. දරුවන් අවධානය යොමු කරන්න වෙළඳ බාධක අවම වීම. මොකද බාධක තිබුණොත් ඒක විදේශ වෙළඳාමට ගැටලුවක්. මේ වෙළඳ බාධක ඒ කියන්නේ ආනයන සීමා කිරීම, නීති රීති පැනවීම වගේ දේවල් අවම වෙනවා නම් ඒක විදේශ වෙළඳාම සඳහා පදනම් වෙන්න සාධකයක්. මීට අමතරව ඔය ඒ රටවල් වල තියෙන නීතිමය ඒකාධිකාරී ශක්තිය. කියන්නේ ඒකාධිකාරී තත්වයන් අපි කතා කළා. ඔය රොබෝ තාක්ෂණය වගේ දේවල් වලට. ඒතර මේ මත විදේශ වෙළඳාම පදනම් වෙලා තියෙනවයි කියන එක අපිට කතා කරන්න පුළුවන්. විදේශ වෙළඳාමේ ප්‍රභේද අපි දරුවන්ගේ අවධානය යොමු කරනවා ප්‍රභේද 4කට. ආනයන වෙළඳාම, අපනයන වෙළඳාම. ප්‍රධාන අපි සාමාන්‍ය ක්‍රමවේදී තුල කතා කරනවා. ඊට අමතරව අපි ප්‍රතිඅපනයනය අන්තරාල වෙළඳාම වෙත දරුවන්ගේ අවධානයක් තිබුණා. එතකොට විදේශ වෙළඳාමේ ප්‍රභේද විභාගෙට ඇහුවොත් මේ උත්තර 4 ලියන්න ඕනේ. ප්‍රභේද 4. විදේශ රටක ඒ කියන්නේ නිෂ්පාදිත භාණ්ඩ සේවා ලබා ගැනීම ආනයන වෙළඳාම. යම් රටක නිෂ්පාදිත විදේශ රටකට ලබා දීම අපනයන වෙළඳාම. ආනයනය කළ භාණ්ඩ වරාය හෝ ඒ අදාළ ප්‍රදේශයේ තබාගෙන සකස් කර හෝ නොකර යලි විදේශ රටකට විකිණීම අන්තරාල වෙළඳාම. විදේශ රටකින් ආනයනය කළ භාණ්ඩ රට අභ්‍යන්තරයටගෙන යලි සකසා හෝ සකස් කිරීමකින් තොරව යලි අපනයනය කිරීම ප්‍රතිඅපනයනය. අභ්‍යාස 10. කිසිදු බාධාවකින් තොරව විවිධ පාර්ශවයන්ට නිදහසේ භාණ්ඩ හා ස්ථනක් කිරීමට. අපි බලමු. කිසිදු බාධාවකින් තොරව විවිධ පාර්ශවයන්ට නිදහසේ භාණ්ඩ ස්ථන දෙකක් කිරීමට අවකාශයක් පැවතීම නිදහස් වෙළඳාම ලෙස හැඳින්වෙන අතර. අපි බලමු උත්තරය. භාණ්ඩ දරුවන් මතක් කරන්න. ආනයනය හා අපනයනය කිරීමට ලකුණු භාග්‍ය ගානේ එක ලකුණක්. නිදහස් වෙළඳාම ලෙස හැඳින්වෙන අතර මෙම නිදහස් වෙළඳාමට ඇති බාධක ඒ ස්ථන පිරවම ලකුණක් හම්බ වෙනවා. හා තීරුබදු නොවන බාධක ලෙස වර්ග කරන්න පුළුවන්. හිස්තැන තීරුබදු ලකුණක් හම්බ වෙනවා. හොඳයි. ප්‍රශ්න අංක 11. පහත සඳහන් ප්‍රකාශවල සත්‍ය අසත්‍යතාව සඳහන් කරන්න. ගෝලීය වෙළඳපොළ සඳහාද නිෂ්පාදනය කිරීමෙන් ආර්ථික පිරිමැසුම් අත්කරගත හැකිය. මොකද දරුවන් හිතන්නේ සත්‍යද අසත්‍යද? සත්‍යයි. අපි ගෝලීය වෙළඳපොළට නිෂ්පාදන කටයුතු සිදු කරාම ආර්ථික පිරිමැසුම් අපිට අත්කරගන්න පුළුවන්. මොකද නිෂ්පාදනයේ මහ පරිමාණ වෙන නිසා. දැඩි විනිමය ප්‍රතිපත්ති නිදහස් වෙළඳාමට බාධාවක් ලෙස සැලකිය හැකිය. සත්‍යද අසත්‍යද? ඔව් සත්‍යයි. ඒක නිදහස් වෙළඳාමට බාධාවක්. දැඩි විනිමය ප්‍රතිපත්ති. ලකුණ ගානේ ලකුණු දෙකක්. ඒ ප්‍රශ්නෙට දරුවන්ට ලබා ගන්න පුළුවන්. අභ්‍යාස 12 දරුවන්ගේ අවධානය යොමු කරනවා. භාණ්ඩ ආනයනයේදී ගෙවන ලද තීරුබද්ද අපනයනයේදී අඩු කිරීමට අවසර ලබා දෙන වෙළඳාම් ක්‍රමය වන්නේ 1. ප්‍රතිඅපනයන වෙළඳාම. දරුවන් අධ්‍යයනය කරපු කරුණු ගැන අවධානය යොමු කරන්න. අපනයන වෙළඳාම, ආනයන වෙළඳාම, අන්තරාල වෙළඳාම, අන්තර්ජාතික වෙළඳාම. දැන් භාණ්ඩ ආනයනයේදී බදු අය කරනවා. ඒ වයින් යමක් නිපදවලා යලි අපනයනය කරද්දී ඒ අය කරපු තීරුබද්ද යලි ලබලා දෙනවා. අපි කියනවා වෙළඳාම ප්‍රතිඅපනයනය. අංක 1 උත්තරය. ලකුණු 2ක්.
අපි දරුවන්ගේ අවධානය නිපුණතා මට්ටම 11.5 වෙත යොමු කරනවා. ආනයන සහ අපනයන ක්‍රියාපටිපාටිය විමසමින් විදේශ වෙළඳාමට ප්‍රවේශ වීමේ සූදානම ප්‍රදර්ශනය කරයි. බලමු. ආනයන ක්‍රියාපටිපාටිය. කොහොමද මේ ක්‍රියාපටිපාටිය සරලව සිදු වෙන්නේ? ආනයනකරු අපනයනකරු සම්බන්ධ වෙනවා. එතනදී බැංකු වරාය යාශ්‍රිත රේගුව ගුදාම් ප්‍රධාන ආයතන සම්බන්ධ වෙනවා. ආනයනකරු මිල විමසුමක් ඉදිරිපත් කරනවා අපනයනකරුට. අපනයනකරු අදාළ භාණ්ඩවල මිල ගණන් කියනවා මිල කිව්වම. ආනයනකරු ඉදිරිපත් කරනවා ඉන්ඩෙන්ටුව Tamanට අවශ්‍ය භාණ්ඩ ඉල්ලුම් කරලා. අපනයනකරු භාණ්ඩ සූදානම් කරගන්නවා. ඒ අනුව ආනයනකරු ණයවර ලිපිය විවෘත කරන්න කියලා Tamanගේ බැංකුවට දැනුම් දෙනවා. ඒ ගෙවීම පියවනවයි කියන එක. බැංකුව ණයවර ලිපිය විවෘත කරනවා. දැන් අපනයනකරු ඒ භාණ්ඩවල විස්තර ඉදිරිපත් කරනවා වරායට රේගුවට. අපනයන සටහන් කරේ. ඒ අනුව අපනයනකරු භාණ්ඩ බාර දෙනවා නැවට. නැව් ප්‍රතිනිකුත් කරනවා භාණ්ඩ බාරගත්තයි කියලා නව බාරපත. දැන් මේ භාණ්ඩ ආනයනකරුගේ වරාය වෙත ගමන් කරමින් පවතිනවා. ඒ අනුව අපනයනකරු අදාළ ලියවිලි බැංකුවට බාර දෙනවා. එයාගේ බැංකුවට අපනයනකරුගේ. ඒ බැංකුව විසින් ආනයනකරුගේ බැංකුවට ලියවිලි බාර දුන්නම ආනයනකරු අදාළ ගනුදෙනුවට නියමිත මුදල් ප්‍රමාණය එක්ක ගෙවනවා එක්ක ගෙවන්නම් කියලා පොරොන්දු වෙනවා. මුදල් ගෙවීම හෝ පොරොන්දු වීම. ඒ අනුව බැංකුව ආනයනකරුට ලියවිලි ටික ලබා දෙනවා. ඒ ලියවිලි ආශ්‍රයෙන් ආනයනකරු ආනයන සටහන් කරය සකස් කරලා රේගුවට ඉදිරිපත් කරනවා. ඒ භාණ්ඩ රේගුවෙන් කියන වරායෙන් නිදහස් කරාම ගුදමක තැන්පත් කරනවා. ගුදම් බලධාරීන් භාණ්ඩ තොගේ හිමිකරුට ගුදම් බලපත්‍රයක් දෙනවා. ආනයනකරුට අවශ්‍යතාවය පරිදි භාණ්ඩ නිදහස් කරගන්න ගුදම් බලපත්‍රය පාවිච්චි කළ හැකියාව ලැබෙනවා. අවධානය යොමු කරන්න දරුවන්. අභ්‍යාස 13 ණයවර ලිපියක් හා සම්බන්ධ පාර්ශව නම් කරන්න. අපිට කියනවා දරුවන් අවධානය යොමු කරන්න ණයවර ලිපියකට සම්බන්ධ පාර්ශව. පුතලා දැක්ක අර සටහන. ආනයනකරු. ආනයනකරුගේ බැංකුව. අපනයනකරුගේ බැංකුව. අපනයනකරු. ණයවර ලිපිය නිකුත් කළේ ආනයනකරුගේ බැංකුව. නිකුතු බැංකුව කියලාත් කියනවා. ඒක ලැබුණේ අපනයනකරුගේ බැංකුවේ නිවේදනය ලැබුවේ නිවේදන බැංකුව කියලාත් කියනවා අපනයනකරුගේ බැංකුවට. ලකුණු දෙකක් එකකට ලකුණු භාගය ගන්න දරුවන්ට ගන්න පුළුවන්. මේ ණයවර ලිපියක් හා සම්බන්ධ පාර්ශව. පුතාලා අර ආනයන ක්‍රියාපටිපාටිය සටහනේදී ඒ දැක්කා. අභ්‍යාස 14 නවභාර පත්‍රයේ සඳහන් කරුණු 4ක් සඳහන් කරන්න. නැවපති නිකුත් කළේ අපනයනකරු වෙත නවභාර පත්‍රයේ භාණ්ඩ පිළිබඳ විස්තර. අපනයනකරුගේ නම. ආනයනකරුගේ නම. එවැගේම නැවේ නම මේක ඇතුළත් වෙනවා. ලකුණු දෙකක් දරුවන්ට එක කරුණකට ලකුණු භාගය ගානේ ලබා ගන්න පුළුවන්. බලන්න මේ ප්‍රශ්න හරි සරලයි. ක්‍රමවේදය හරියට දන්නවනම් සංකල්ප අපේ දරුවන් හරියට දන්නවනම් මේ ප්‍රශ්න වලට සරලව ලකුණු ගන්න පුළුවන් කියන එක. ප්‍රශ්න 15. නැව්ගත කරන භාණ්ඩ අපනයනීය කරන රටේ නිපදවා ඇති බව සහතික කරමින්
පිළිගත් වෙළඳ මණ්ඩලයකින් හෝ රාජ්‍ය ආයතනයකින් නිකුත් කරන ලියවිල්ල කුමක්ද? අදාළ බහඬ අපනයනය කරන රටේ නිපදවලයි කියලා නිකුත් කරන සහතිකය. අපනයන බලපත්‍රය, ප්‍රභවස්ථාන සහතිකය, අපනයන සටහන්කරය, රක්ෂණ සහතිකය, සනීප ආරක්ෂක සහතිකය, දරුවන් අවධානය යොමු කරන්න. මොකක්ද? ලියවිල්ල. ප්‍රභවස්ථාන සහතිකය. ඒවා අපනයනය කරන රටේ නිපදවා ඇති බව පිළිගත් ආයතනයක් විසින් තහවුරු කිරීම. ප්‍රභවස්ථාන සහතිකය කියලා අපි කතා කරනවා. ලකුණු දෙකක්. දරුවන්ගේ අවධානය නිපුණතා මට්ටම 11/6 වෙත දැන් අපි යොමු කරනවා. මේ නිපුණතා මට්ටම ජාත්‍යන්තර සංගම් වෙළඳ ගිවිසුම් සහ සංවිධානවල ක්‍රියාකාරීත්වය විදේශ වෙළඳාමි උන්නතියට දායක වන ආකාරය විමසයි. බලමු. ඒකේ අභ්‍යාස 16 ඒ නිපුණතා මට්ටම ආවරණය වෙන්න අපි සාකච්ඡා කරනවා. විදේශ වෙළඳාමට එරෙහි වන තීරු බදු, විනිමය පාලන නීති රීති, රේගු නීති රීති වැනි විවිධ බාධා ස්ථනක් පිහිටුවාගෙන ඇති සංවිධාන ජාත්‍යන්තර සංවිධාන ලෙසද. අපි බලමු. රේගු නීති රීති වැනි විවිධ බාධා අවම කරගන්න. ඒ කියන්නේ බාධක වැඩි වුණාම ගැටලුවක්. මේවා අවම කරගන්න. ඒ කියන්නේ විදේශ වෙළඳාමට එරෙහිවන විවිධ බාධා අවම කරගන්න. පිහිටුවාගෙන ඇති සංවිධාන ජාත්‍යන්තර සංවිධාන ලෙස. එක ලකුණක්. රටවල් දෙකක් හෝ කිහිපයක් අතර යම් කාල පරිච්ඡේදයක් තුල වෙළඳ ද්‍රව්‍ය ස්ථනක් ඇති කරගන්නා එකඟතාව වෙළඳ ගිවිසුම් ලෙසද හැඳින්වේ. රටවල් දෙකක් හෝ කිහිපයක් අතර යම් කාල පරිච්ඡේදයක් තුල වෙළඳ ද්‍රව්‍ය හුවමාරු කර ගැනීම සඳහා හුවමාරු කරගන්න ඇති කරගන්න එකඟතාව අපි කියනවා වෙළඳ ගිවිසුමක්. එතනටත් ලකුණයි. අභ්‍යාස 16ට ඒ ස්තැන් දෙකට නිවැරදි උත්තර ලිව්වම එක ලකුණ ගානේ දරුවන්ට ලකුණු දෙකක් ලබා ගැනීමේ අවස්ථාව. අභ්‍යාස 17 පහත සඳහන් ප්‍රකාශවල සත්‍ය අසත්‍යතාව සඳහන් කරන්න. ප්‍රකාශන 4ක් දීලා තියෙනවා. එකකට ලකුණු භාගේ ගානේ. වෙළඳ ගිවිසුම් හරහා තම රටේ නිෂ්පාදිත සඳහා ස්ථිර වෙළඳපළක් හිමි නොවේ. බලන්න වෙළඳ ගිවිසුම් හරහා තම රටේ නිෂ්පාදිත සඳහා ස්ථිර වෙළඳපළක් හිමි නොවේ. දරුවන් උත්තරය කල්පනා කරන්න. ඊට පස්සේ අපි උත්තරය සඳහන් කරා මේක ඔබට පුළුවන් ඔබේ පිළිතුර හරිද වැරදිද කියන එක තීරණය කරන්න. ඒක අසත්‍යයි. ස්ථිර වෙළඳපළක් හිමි නොවේ කියන එක අසත්‍යයි. මොකද වෙළඳ ගිවිසුම් හරහා තම රටේ නිෂ්පාදිත වලට ස්ථිර වෙළඳපළක් ලැබෙනවා. 2. විද්‍යුත් වාණිජ්‍ය හරහා විදේශ වෙළඳාම ලොව පුරාම ව්‍යාප්ත වීමක් සිදුවේ. දරුවන් බලන්න මේ ප්‍රකාශය සත්‍යද අසත්‍යද? ඔව් විද්‍යුත් වාණිජ්‍ය හරහා විදේශ වෙළඳාම ලොව පුරාම ව්‍යාප්ත වීමක් සිදුවේ. සත්‍යයි. අද විද්‍යුත් වාණිජ්‍යයේ ප්‍රතිඵලයක් ලෙස තමයි වෙළඳාම ව්‍යාප්ත වීමක් සිදු වෙලා තියෙන්නේ. තුන්වෙනි එක ප්‍රකාශය. දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංගමය සාහි සමාජික රටවල් ගණන 8ක් වේ. සත්‍යද අසත්‍යද? වර්තමාන රටවල් ගණන කීයද? ඔව් වර්තමාන රටවල් ගණන රටවල් 8ක්
මේ ප්‍රකාශය සත්‍යයි. තිරසර සංවර්ධනීය ක්‍රියාත්මක කිරීම සහ දුප්පත්කම තුරන් කිරීම ලෝක බැංකුවේ ප්‍රධාන ඉලක්කය වේ. තිරසර සංවර්ධනීය ක්‍රියාත්මක කිරීම සහ දුප්පත්කම තුරන් කිරීම ලෝක බැංකුවේ ප්‍රධාන ඉලක්කය වේ. ඔව්. ඒක හරි. මේ ප්‍රකාශය සත්‍යයි. දරුවන්ට ලකුණු භාගය ගානේ ඒ ප්‍රකාශ හතරට උත්තර මේ විදිහට සපයලා තිබුණා නම් ලකුණු ගන්න පුළුවන්. ඔබට ඔබ පාඩම් කරපු විෂය කරුණු යලි මතක් කරගන්න මේ හරහා අවස්ථාව ලැබෙනවා. අභ්‍යාස 18 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අරමුණු දෙකක් සඳහන් කරන්න. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අරමුණු දෙකක් ලකුණු දෙකක් ලැබෙනවා. බලමු. ගෝලීය මූල්‍ය සහයෝගිතාව දියුණු කිරීම, මූල්‍ය ස්ථායීතාව සහතික කිරීම, ජාත්‍යන්තර වෙළඳාමට පහසුකම් සැලසීම, එවැගේම රැකිරක්ෂා පුළුල් කිරීම. දරුවන් අරමුණු දෙකක් ලියලා තිබුණම ලකුණු එක ගානේ ලකුණු දෙකක් ලැබෙනවා. අපි අරමුණු හතරක්ම මෙතනදී සඳහන් කරා දරුවන්ට අවබෝධ කරගන්න. ඔබ කැමති අරමුණු දෙකක් ඔබට ලියලා ලකුණු ගන්න පුළුවන් එක ලකුණ ගන්න. වෙළඳාම නිපුණතාව 11 ඒකේ අවසාන නිපුණතා මට්ටම 11 වෙත ඔබ අවධානය යොමු කරනවා. විද්‍යුත් වාණිජ්‍ය වෙළඳාමේ උන්නතියට දායක වන ආකාරය පෙන්වා දේ. 11 නිපුණතා මට්ටම. දරුවන් අවධානය යොමු කරන්න. විද්‍යුත් වෙළඳාම සිදුවන ආකාර 7ක් ඉදිරිපත් කරලා තියෙනවා. B2C ව්‍යාපාර වලින් පාරිභෝගිකයට. C2C පාරිභෝගිකයාගෙන් පාරිභෝගිකයට. G2C රජයෙන් පුරවැසියන්ට. B2G ව්‍යාපාර වලින් රජයට. G2B රජයෙන් ව්‍යාපාරවලට. C2G පාරිභෝගිකයන්ගෙන් රජයට. අපි එක කියනවා පුරවැසියන්ගෙන් රජයට කියලා. භාවිතය. B2B ව්‍යාපාර වලින් ව්‍යාපාරවලට. මම දරුවන්ගේ අවධානය අද අපි කතා කරන්නේ විද්‍යුත් වෙළඳාම. අද බහුලව පාවිච්චි වෙන අවස්ථා. මේ සිදුවන ආකාර 7ක් ඔබේ අවධානයට අපි ඉදිරිපත් කළා. බලමු. අභ්‍යාස 19 විද්‍යුත් වෙළඳාමෙන් සමාජීය වශයෙන් ලැබෙන වාසි දෙකක් සඳහන් කරන්න. විද්‍යුත් වෙළඳාමෙන් සමාජීය වශයෙන් ලැබෙන වාසි දෙකක්. සමාජීය වශයෙන් ඒ වගේම පාරිභෝගිකයන්ට ඒ වගේම ව්‍යාපාරිකයන්ට මේ විවිධ පාර්ශ්වයන්ට වාසි ලැබෙනවා. අපි මෙතනදී අවධානය යොමු කරනවා සමාජීය වශයෙන් ලැබෙන වාසි දෙකක්. එක පාරිභෝගිකයන්ගේ ජීවන තත්ත්වය ඉහළ යාම. හොඳ ජීවන තත්ත්වයක් පාරිභෝගිකයන්ට ලබා ගන්න පුළුවන්. ඒක සමාජීය වශයෙන් ලැබෙන වාසියක්. එක ලකුණයි. නව භාණ්ඩ පරිහරණයට ඉඩකඩ සැලසීම තවත් එක ලකුණක්. අලුත් භාණ්ඩ පරිහරණය කරන අවස්ථාව ලැබෙනවා පාරිභෝගිකයන්ට. ලකුණු දෙකක් දරුවන්ට හිමි වෙනවා. අපි අභ්‍යාස 20 විද්‍යුත් වෙළඳාමී ක්‍රියාපටිපාටියට අදාළ
පහත සටහනක් දීලා තියෙනවා. A හා B මගින් දැක්වෙන්නේ කුමක්ද යන්න සඳහන් කරන්න. ඒකේ ක්‍රියාපටිපාටියේ පියවර 4ක් හිස්තැන් දෙකක් තියෙනවා. 1. අන්තර්ජාලය ඔස්සේ ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් සම්මුඛ වීම. ඒක හරි, ඒක තමයි මුලින්ම වෙන කාර්යය. දෙවනුව වෙළඳ ගනුදෙනුව සංවිධානය කර ගැනීම. ඊට පස්සේ භාණ්ඩ විකිණීමේ හා මිලට ගැනීමේ කටයුතු සිදුවීම. අනතුරුව ගනුදෙනුවට අදාළ ගෙවීම් කටයුතු පියවීම. බලන්න දැන් දරුවන් මෙතන ස්ටැම්ප් පුරවන්න අවස්ථා දෙකක් දීලා තියෙනවා මෙතනදී. එහෙම නැත්නම් මේ ප්‍රශ්නය විද්‍යුත් වෙළඳාමේ ක්‍රියාපටිපාටියට අදාළ පියවර ලියන්න කියන්න පුළුවන්. ඒතර මේ අවස්ථා 4ම මතක තියෙන්න ඕනේ. දැන් ස්ටැම්ප් පුරවන්නත් අවස්ථා 4 මතක තිබිය යුතුයි. මේ ප්‍රශ්න විවිධාකාරයෙන් නිර්මාණය වෙන්න පුළුවන්. දරුවන් ඒ නිපුණතාවයට අනුව විෂය කරුණු අවබෝධ කරගෙන තියෙන්නේ කොහොමද? ඔබට ඉදිරිපත් වෙන ප්‍රශ්නයට ඒ විෂය කරුණු වලින් සුදුසු වන ආකාරයට නිවැරදිව සැලසුම් කළ පිළිතුරක් ඔබ සපයන්න. දරුවන්ට ලකුණු ගන්න පුළුවන්. අපි අද දරුවන් එක්ක සාකච්ඡා කළා. 11 වන නිපුණතාව වෙළඳාම. ඒ යටතේ නිපුණතා මට්ටම් 7ක්. ඒ නිපුණතා මට්ටම් යටතේ අදාළ ඉගෙනුම් ඵල ළඟා කරගන්න මම අභ්‍යාස 20ක් වෙන වෙනම දරුවන් එක්ක සාකච්ඡා කළා. මම හිතනවා මේ පුනරීක්ෂණ වැඩසටහන තුලින් දරුවන් 11 වෙනි නිපුණතාවයේ ඒ නිපුණතා මට්ටම් 7ට අදාළව නියමිත ඉගෙනුම් ඵල වෙත ළඟා වෙන්නට ඇත යන්නේ. අපි පසුගිය විභාග ප්‍රශ්න කිහිපයක් මෙතනදී ඉදිරිපත් කළා තියෙනවා දරුවන්ට අධ්‍යයනය කරන්න. අපි බලමු. සාමාන්‍ය අපි අවුරුදු කිහිපයක තෝරාගත් ප්‍රශ්න කිහිපයක් ඇතුළත් කරලා තියෙනවා. 2015 උසස් පෙළ විභාගයේ තුග වෙලෙන්දා භාණ්ඩ බෙදා හැරීමේ ක්‍රියාවලිය තුලින් ඉවත් කිරීමට පක්ෂව හා විපක්ෂව කරුණු දෙක බැගින් දක්වන්න. අපි කතා කරා. භාණ්ඩ බෙදා හැරීමේ ක්‍රමවේදයේ තුලදී ක්‍රියාවලිය තුලදී එහා සම්බන්ධ වන අතරමැදියන් 3 දෙනෙක් ඉන්නවා. තොග වෙලෙන්දා, සිල්ලර වෙලෙන්දා, නියෝජිතයා. මේ අය අතර වඩාත්ම කතා බහට ලක්වන අතරමැදියෙක් තමයි කවුද? තොග වෙලෙන්දා. එයාව මේ ක්‍රියාවලිය තුලින් ඉවත් කිරීමට පක්ෂව. හොඳයි, ඉවත් කරන්න. කරුණ ඉදිරිපත් කරන්න. මේ තොග වෙලෙන්දා හින්දා අපිට කියන්න පුළුවන් භාණ්ඩ මිල ඉහළ යනවා. ඒ හින්දා මෙයාව ඉවත් කරන්න. මොකද අතරමැදියෝ වැඩි වුණාම භාණ්ඩ මිල වැඩි වෙනවා. මෙයාව ඉවත් කරන්න. තොග වෙලෙන්දා වෙළඳ ඒකාධිකාරයක් ගොඩනගා ගන්න උත්සාහ කරන්න පුළුවන්. ඒකත් ගැටලුවක්. ඒ නිසා එයාව ඉවත් කරන්න. එයාගේ විවිධ ක්‍රියාමාර්ග හරහා භාණ්ඩ වලට හානි වෙන්න පුළුවන්. ඒ නිසා එයාව ඉවත් කරන්න. මේ විවිධ තර්ක ඉදිරිපත් කරන්න පුළුවන්. පක්ෂව මෙයාව ඉවත් කරන්න කියලා. දරුවන් අවධානය යොමු කරන්න. විපක්ෂව කරුණු ඉදිරිපත් කරන්න. මෙයාව ඉවත් කරන්න එපා. එතකොට කියන්නේ දැන් පක්ෂව ඉදිරිපත් කරා කරුණු මේක සාධාරණීකරණය කළා. දැන් විපක්ෂව කරුණු දෙක පැගි. පුතා තුග වෙලෙන්ද වෙළඳපොළෙන් ඉවත් කළොත් බෙදා හැරීමේ ක්‍රියාවලිය තුලින් දරුවන් අවධානය යොමු කරන්න. තුග වෙලෙන්දගේ විශේෂ දැනුම ප්‍රයෝජනයට ගන්න අපිට නොහැකි වෙනවා. නේද? පුළුල් අවබෝධයක්. සමස්තය ගැන අවබෝධයක් සහ ශක්තියක් තියෙනවා තුග වෙලෙන්දට. ඒ දැනුම හැකියාව අපිට ලබා ගන්න බැරි වෙනවා. මේක අවශ්‍යයි.
ඒ වගේම භාණ්ඩ වලට වන හානි වීම වැඩි වෙන්න පුළුවන්. මොකද යා තමයි තොග වෙළඳ තමයි ඔය සුරක්ෂිතව ගබඩා කරලා ආරක්ෂා කරන්නේ. නමුත් මෙයා වෙළඳ කටයුතු වලින් මේ බෙදා හැරීමේ ක්‍රියාවලිය තුලින් ඉවත් කරාම ඒ ගැටලු ඇති වෙන්න පුළුවන්. අනික අපි තව කාරණාවක් කතා කරමු. තොග වෙළඳ බෙදා හැරීමේ ක්‍රියාවලිය තුලින් ඉවත් කළොත් නිෂ්පාදකයාගේ කටයුතු සංකීර්ණ වෙන්න පුළුවන්. ඒ නිසා අපි පක්ෂව කරුණු ඉදිරිපත් කරා, විපක්ෂව කරුණු ඉදිරිපත් කරා. ලකුණු 4ක් සම්පූර්ණ ලකුණු ලබා ගන්න දරුවන්ට කරුණු ඉදිරිපත් කරන්න පුළුවන් මේ ප්‍රශ්නෙට. ඒ 2015 පේපර් එකේ ප්‍රශ්නයක් කතා කරේ. උසස් පෙළ 2020 එකේ අයන්න කොටස ණයවර ලිපිය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? ණයවර ලිපිය විදේශ වෙළඳාමේ වැදගත් ලියවිල්ල. ලකුණු 2ක් හම්බ වෙනවා දරුවන්ට ඒ පිළිතුර සැපයුවා. ණයවර ලිපිය. විදේශ වෙළඳාමේදී ඇතිවන ගෙවීම පියවන බවට පොරොන්දු වෙලා ආනයනකරු, ඒ කියන්නේ ගෙවීම කරන්න ඕන ආනයනකරුනේ, ආනයනකරු. එයාගේ බැංකුව මාර්ගයේ අපනයනකරුගේ බැංකුව වෙත නිකුත් කරනවා ලියවිල්ලක්. ඒ ලියවිල්ල අපි කියනවා ණයවර ලිපියක්. මොකද්ද? විදේශ වෙළඳාමේදී ඇතිවන ගෙවීමක් පියවන බවට පොරොන්දු වෙලා ආනයනකරු එයාගේ බැංකුව හරහා අපනයනකරුගේ බැංකුව වෙත නිකුත් කරන ලියවිල්ල ණයවර ලිපිය. දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංගමේ ඒ කියන්නේ සහයෝගිතා කටයුතු ශේෂ්ත්‍ර 4ක් නම් කරන්න. 1. කෘෂිකර්මීය සහ ග්‍රාමීය සංවර්ධනය. 2. ප්‍රවාහනය. 3. මානව සම්පත් සංවර්ධනය. 4. සෞඛ්‍ය සහ ජනගහන කටයුතු. අපි 4ක් නම් කරා ලකුණු 2ක් දරුවන්ට ලබා ගන්න පුළුවන්. 2016 මේ විදිහට ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා. ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීම තුළින් ව්‍යාපාරවලට ඇතිවිය හැකි වාසි 2ක් සහ අවාසි 2ක් පැහැදිලි කරන්න. ලකුණු 4ක්. කෘෂිකාර්මික නිෂ්පාදිතවල මිල ගණන් ඉහළ යාමට ගොවියා සහ වෙළෙන්දා යන දෙදෙනාම වගකිව යුතු බව උදාහරණ දෙමින් පැහැදිලි කරන්න. ලකුණු 2ක්. ජාත්‍යන්තර වෙළඳපොළට පිවිසීමේදී දේශීය ව්‍යාපාරිකයන්ට මුහුණ දීමට සිදුවන බාධක 4ක් විස්තර කරන්න. ලකුණු 2ක්. ඒ නිසා දරුවන් අවධානය යොමු කරන්න මේ නිපුණතාව ඔබට උසස් පෙළ විභාගයේදී ලකුණු ගන්න ඉතාම වැදගත් කොටසක්. අපි අවුරුදු කිහිපයක ප්‍රශ්න කිහිපයක් විතරයි දරුවන්ට පසුගිය ප්‍රශ්න වශයෙන් කතා කරේ. නිපුණතා මට්ටම් 7ම ආවරණය කරන්න පුනරීක්ෂණ ප්‍රශ්න අභ්‍යාස පිටකලත් එක කතා කරා. අපි විශ්වාස කරනවා මේ ජාතික අධ්‍යාපන ආයතනය ගුරු ගෙදර අධ්‍යාපන වැඩසටහන් තුලින් මේ ක්‍රියාත්මක කරන වැඩසටහන් තුලින් අපේ දරුවන් දූ දරුවන් අවශ්‍ය සහයෝගය ලබාගෙන ඔබේ අනාගතය වඩාත් සාර්ථක කරගන්න කටයුතු කරනවා ඇත යන්න මම මෙහා සම්බන්ධ වන සියලුම පාර්ශවයනුත් විශ්වාස කරනවා. එහෙමනම් ඔබ සියලු දෙනාටම උසස් විභාග ප්‍රතිඵලයක් ලබා ගන්න ශක්තිය, වාසනාව, ධෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොමත්ම ස්තුතියි.